සුබ දවසක් හැමෝටම. ඔන්න මම අද ආවේ. ඉතින් අපි කලින් වීඩියෝ කතා කරේ මොනවද? 11 වසරේ පළවෙනි වාරයේ භාගේ රචනා ප්‍රශ්නයේ ඒ කොටසනේ. අද කතා කරන්නේ B කොටස. ඒතකොට මේ B කොටස තමයි ගොඩක් අය හදන්න අකමැති. ඒ කියන්නේ මොකද? මේක ප්‍රමේයයන් තියෙනවා. ආයෙ තව මොකද්ද රූප ඇඳලා ඒ වගේ ගණන් තමයි හදන්නේ. එතකොට අර ගණන් හදාගෙන යනවට වඩා මේක ටිකක් හදන්න අමාරුයි කියලා ඒ කට්ටිය හිතනවා. ඒකට ඇත්තටම එහෙම නෙවෙයි. මේ ගණන් ටික හදන්න තමයි ගොඩක්ම ලේසි. මොකද ඔයාලා ප්‍රමේය හැටියට දන්නවනේ ගණන් හරියට හදන්න පුළුවන්. එතකොට අපි බලමු අද තියෙනවා ගණන් ටික. ඒ ටික අපි බලමු මොනවද තියෙන්නේ කියලා. හරි. මුලින්ම තියෙනවා මේ වගේ රූපයක් දීලා. එතකොට ඒක කියනවා රූපේ දැක්වෙන්නේ ගේට්ටු කණු දෙකක් අතර සවිකට ඇති ගේට්ටු පියනක්ලු. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් දීලා තියෙනවා. එතකොට ඒකේ කණු දාලා දෙන්න මෙහෙම කියනවා. එහි පියනට ඉහළින් බටවල උස පිළිවෙලින් ආරෝහණ හා සමාන්තර ශ්‍රේණියක පිහිටන පරිදි බට 16ක් සම්බන්ධ කොට ඇති ආකාරය. ඒ කියන්නේ මෙන්න මේකේ දිග වැඩි වෙන්න බට තියෙනවා මෙන්න මෙතන 16ක් තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන අන්තිමට 16. මේක මේ 16 වෙනි බට. එහෙනම් බට 16ක් තියෙනවා. ඒ කියන්නේ මේ ගේට්ටු එක පැත්තක්. ඒතකොට පැති දෙකක් තියෙනවනේ ගේට්ටුවක. හරි එක පැත්තක් ගැන තමයි කියන්නේ. බට 16ක් සම්බන්ධ කොට ඇති ආකාරයයි එහි තුන්වන බට කැබැල්ලේ දිග 13 සෙන්ටිමීටර වෙනවා. ඒ කියන්නේ තුන්වන බට කැබැල්ල. ඒ කියන්නේ මෙන්න මේකේ දිග කියනවා කීයද? 13 සෙන්ටිමීටර නේ. ආයෙ කියනවා 5 හා 6 වෙනි බට කැබැලි වල දිගෙහි එකතු 41 සෙන්ටිමීටරලු නේ. හරි ගේට්ටු පියන සඳහා වැය වී ඇති බටවල දිගෙහි මුළු එකතුව මීටර 5කට වඩා වැඩි නොවන බව ගුණ ශ්‍රේණි සඳහා සූත්‍ර භාවිතකට පෙන්නනවා නේ. හරි එතකොට අපි දැන් බලමු මොකක්ද මේ කියන්නේ. එතකොට මෙන්න බටවල උස තමයි අපි මේ සමාන්තර ශ්‍රේණි පද විදිහට ගන්න. එතකොට T1 කියන්නේ මෙන්න මේ පළවෙනි බටේ උස. හැබැයි අපිට දීලා තියෙන්නේ T3 නේ. එතකොට T3 සමානයි 13යි නේ. ඒ වගේම තව එකක් කියනවා T5යි T6යි එකතුව 41ක් කියලා නේ. T5 ධන T6යි එකතුව 41ක් කියලා කියනවා. හරි. මේ ගණන හදන්න අපි සූත්‍ර ටිකක් දැනගන්න ඕනේ. ඔයාලට මතකද Tn සම්බන්ධ වෙන එක? Tn සමානයි A ධන n වෙන එකක් D වගේම තව එකක් තියෙනවා Sn. ඒ කියන්නේ පදවල I කියන එක. n බෙදීම 2යි A ධන n වෙන එක කියන එකේ D මේ සම්පූර්ණයෙන්ම වරහල් කරලා. ඒ වගේම තව එකක් තියෙනවා Sn සමාන n බෙදීම 2යි A ධන A. හරි මේ Tn කියන්නේ කොයි පදයේද කියන එක. A කියන්නේ පළවෙනි පදේ, D කියන්නේ පොදු අන්තය. එතකොට පොදු අන්තය ගන්න කොහොමද? පළවෙනි පදේ නොවන පදයෙන් පෙර පදේ අඩු කරනවා. n කියන්නේ T වෙනි පදයේද කියලා. එතකොට මෙතන Sn කියන්නේ මේ පද ගන්න එකතුව. එතකොට මේක හරි. මෙතන L කියලා තියෙනවා. එතකොට මේ පදවල එකතුව හොයන සූත්‍ර දෙකක් දීලා තියෙනවා. L කියන්නේ මේ පදවල දැන් හිතන්න පද 10ක එකතුව හොයන්න කිව්වනේ. එතකොට L කියන්නේ 10 වෙනි පදේ. එතකොට 10 වෙනි පදේ දන්නවනේ මේ සූත්‍රය හදන්න ඕනේ. හරි. එතකොට මේ සූත්‍ර තුන තමයි අපිට සමාන ශ්‍රේණි ගණන් හදන්න ඕනේ වෙන්නේ. හරිද? එතකොට බලන්න අපි දැන් මේ T3 තියෙනවනේ. අන්න ඒක මෙන්න මේ සූත්‍රය ලියනවා. මේ කියන්නේ T3 සමානයි A ධන දැන් n කීයද 3යි නේ. 3 වෙන එක D අපි දන්නවනේ. එතකොට එහෙම ලියගන්න. එතකොට T3 උත්තර අපි දන්නවනේ 13 නේ. එතකොට A දන්නේ 3 1 2යි. එතකොට 2ක් දීනේ. එතකොට මම මේක පළවෙනි සමීකරණ විදිහට ගන්නවා. හරි. අපි දැන් T5 T6 එකතු කරනවනේ. අපි මෙහෙම T5 T6 වෙනම ලියලා නේද මම මෙහෙම ලියන්න. T5 දාන්න T6. එතකොට T5ට දැම්ම කියන්නේ මොකද? A දාන්න n කියන එකක් ටික. එතකොට A කියන එක අපි දන්නේ නේ. n කීයද? 5යි නේ. 5 රෙන එක ඒ D කියලා අපි දන්නේ නැහැ. හරි. ඒ වගේම T6 A දාන්න 6 රෙන එකයි D නේ. එතකොට මේක කීයට සමාන වෙන්නේ? අපිට කියනවා 41කට සමාන වෙයි කියලා. හරි. මේක තව සුළු කරලා අපි තව ප්‍රකාශන කරමු. හරි. A ධන 4ක් D ධන A 5ක් D සමානයි 41යි නේ. හරි. එතකොට දෙකක් A ධන 9ක් D සමාන 41යි නේ. එතකොට මම මේක අංක 2 කියලා ගන්නවා. හරි නේද? ඔය සමීකරණ දෙක ගන්න එක. එතකොට පළවෙනි සමීකරණය නම් 13 සමානයි A ධන 2ක් D. දෙවෙනි සමීකරණය නම් 41 සමානයි 2ක් A ධන 9ක් D නේ. හරි දැන් මේ දෙක අපි විසඳලා AD හොයා ගන්නවා. කොහොමද විසඳන්නේ?
එතකොට අපිට පුළුවන් නේද මෙන්න මේ පළවෙනි එක දෙකෙන් ගුණ කරලා පළවෙනි එක දෙකෙන් ගුණ කරලා පළවෙනි එක මුලින්ම දෙකෙන් ගුණ කරගෙන ඉන්නවා. එතකොට එනවා 26යි දෙකක් වේගන 4ක් d කියලා. එතකොට මම මේක අංක 3 කියලා ගන්නවා. හරි. එතකොට අපිට මේකේ දෙපැත්ත මාරුවකට අවලන්න. එතකොට අපි 3ෙන් 2 අඩු කරත් හරිය 2ෙන් 3 අඩු කරත් හරිය. අපි අඩු කරමු මෙහෙම. 2ෙන් 3 අඩු කරමු. හරි. එතකොට 9ක් d ගෙන් මෙහෙම කියන්නේ 2ක් ගන්න 9ක් d ඍණ 2ක් ගන්න 4ක් d කියන එක සම්පූර්ණ එක. ඒ වගේම 41 ඍණ 26යි. හරි. 2ක් ඍණ 2ක් කියන මේ සූල වෙනවනේ. එතකොට 9ක් ගෙන් 4ක් d අඩු වෙච්චහම 5ක් d 41 ගෙන් 26ක් ගෙන් කීයද? 15 වෙන්නේ. හරි නේද? හරි. එතකොට d සමාන කීයද? d සමාන 3යි. හරි. d සමාන 3 පාවිච්චි කරලා අපිට අංක 1කින් හරි 2කින් හරි 3කින් හරි ඕනම එකකින් අපිට ඒ හොයාගන්න පුළුවන්. අපිට ලේසි මොකද? එකෙන් පාවිච්චි කරන්න ලේසි නේ. එතකොට 13 අංක 1කින් 13 සමානයි ඒ දන්නේ අපි d දන්නවනේ. කීයද? දෙවරක් 3යි නේ. හරි. දෙවරක් 3 කිව්ද 6යි. එතකොට ඒ සමාන කීයද? 7යි නේ. එතකොට පළවෙනි පදේ 7යි පොදු අන්තරය 3යි නේ. හරි. එතකොට ඒක හරියන දැන් අපි මෙන්න මේ සූත්‍ර මේක ඕන වෙන්නේ නැහැ. මේක ඕන වෙන්නේ අපිට දැන් ඊළඟට තියෙන්නේ කියන්නේ එකතුව 5 මීටර වඩා වැඩි නොවන බව ශ්‍රේණි සුදා සූත්‍ර වාක්‍යව පෙන්වන්න කියලා. එතකොට එකතුවක් ගන්න වෙනවනේ. කියන්නේ පද 16න් එකතු ගන්න ඕනේ. අපිට 16 වෙනි පදේ ගන්න දන්නවනේ මේ අන්තිම වෙලෙක ගන්න. හැබැයි දැන් මේක දන්නේ නැහැ අපි. එතකොට මේක තමයි ගන්න වෙන්නේ. එතකොට මම ගන්නවා S16 සමානයි n කීයද? එතකොට 16 නේ. 16 බෙදීම 2 දෙවරක් a. එතකොට ඒට කීයද? අපි හොයාගත්තා නේද? 7යි නේ. දෙවරක් a ධන n වෙන එකයි. n කීයද? 16යි නේ. 16 එකයි d කීයද? 3යි නේ. හරි. તો මෙහෙම වෙන්නේ. හරි මම මේ දැන් සමීකරණ මකා ගන්නවා. මේ සමීකරණ අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මොකද මේ සමීකරණේ ගන්න නැත්නම් අපිට මේ ගාන හදා ගන්න වෙන්නේ. හරි බලන්න 16 දෙකෙන් බෙදුවම 8යි දෙවරක් 7 14යි 16න් ගන්න ගියම 15යි 15 සරත් තුන 45යි නේ. හරි. එතකොට එන්නේ කීයද බලන්න 14 45 එකතු කරන්න ඕනේ. එතකොට නම් 59යි 45යි 14යි 59යි. එතකොට 8 වරක් 59 කීයද කියලා බලන්න. එතකොට 8 වරක් 59 එනවා 472යි. එතකොට 472ක් එනවා. එතකොට මේ 472 කියන්නේ මොනවද? සෙන්ටිමීටර නේ. හැබැයි අපිට කියන්නේ මීටර පාඩ වල වෙන්න ඕන නම් වෙනවා. ඒතකොට අපි මේක මීටර කරගන්නවා. එතකොට දැන් මේවා බටවල මුළු දිග සමානයි 472යි සෙන්ටිමීටර. අපි ඒක මීටර වලට හැම 4.72යි නේ. 4.72යි මීටර. හරි. දැන් ඊට පස්සේ අපි කියනවා එම නිසා බටවල දිග එකතුව මීටර 5ට වඩා අඩු වෙයි. ඒක නම් අපිට පෙන්වන්න කියන්නේ. ඒක ලියලා පෙන්වන්න ඕන. මේක ගත්තට පස්සේ අපි මේ වාක්‍යය ලියලා තමයි පෙන්වන්නේ. මොකද අහන්නේ අන්න ඒකින්ද ඒකට ගැලපෙන උත්තරය කියලා තියෙනවා. හා ඊට පස්සේ දෙනවා 8 වෙනි එක. 8 වෙනි එක නිර්මාණයක් තියෙනවා. ඒක මට මේක නිර්මාණ හරියටම කරන්න බැරි හින්දා මම ඔයාලට කියලා දෙන්න නිර්මාණ කොහොමද කරගන්නේ කියලා හරියට. ඒක නිර්මාණයක් කරන්නේ ඔයාලට පැන්සලක්, කව කට්ටක්, අඩිරුලා, කෝණමානයක් වගේ භාවිත කරන්න ඕනේ. හරි. එතකොට බලන්න මේක කියලා කියනවා කව කට්ටුව සරල ධාරය හා පැන්සල පමණක් භාවිත කොට නිර්මාණ රේඛා පැහැදිලි සිටිනසේ මෙහෙම එකක් කියනවා. AB සමාන 7.5යි. එතකොට AB මම ගන්න මෙහෙම. AB 7.5යි. එතකොට මේක 7.5යි කියලා හිතන්නකො. ABC අංශක 120යි. එතකොට ABC අංශක 120 කියන මොකද කරන්නේ? මෙන්න මෙතන B කියන තැන කව කට්ට තිබ්බා. ඒකල මෙහෙම ගහනවා නේද? හරි. ඒ දුරම වෙනස් කරන්නේ නැතුව මෙන්න මෙතන තියලා මෙහෙම ගහනවා. එතකොට ඔතන කියන අංශක 60යි නේ. ඊට පස්සේ අර කැඩිච්ච තැන ආයේ ඒ දුරම තියලා මෙන්න මෙහෙම ගහනවා. එතකොට මෙන්න මේ යාදන එක තමයි අංශක 120. එතකොට මෙතන කොහොමද අංශක 120යි නේ. හරි. BC සමානයි 6 cm. එතකොට කරන්නේ අපි අඩිරු වල කව කට්ටෙන් අඩිරු වල 6 cm කව කට්ටෙන් මන ගන්න 6 cm. ඊට පස්සේ මෙන්න මෙතන තියලා ගහනවා දුර 6 cm වෙන්න.
හරි. මෙතන කියලා හිතන්න. එතකොට C එතන. හරි. දැන් බලන්න ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න කියලා කියනවා. හරි. එතකොට අපිට ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න පුළුවන් නේ. හරි. ඊට පස්සේ ABC අගයමන ලියන්න. BAC අගයමන. එතකොට BAC ඒ කියන්නේ මෙන්න මෙතන කෝණය. ඊට පස්සේ අපි කරන්නේ කවකට මේ කෝණමාන තියෙනවා මෙහෙම. මෙතන බිංදුව වෙන විදියට. ඊට පස්සේ මෙන්න මේ කෝණය මෙල්ල ලියනවා. එතකොට මේක තමයි BAC කෝණය. හරි නේද ඒක? හරි. ඊට පස්සේ කියනවා AB ට සමාන්තර වන පරිදි C හරහා රේඛාව නිර්මාණය කරන්න. එතකොට AB ට සමාන්තර රේඛාවක් හදන්න වෙනවනේ. එතකොට අපි කරන්නේ AB ටික දික් කරගෙන කෝණමාන කවකට අරගෙන මෙහෙම දියනවා. මෙහෙම පැත්තට ගහගන්න. ඒ වගේම මේ A ලක්ෂය තියෙන මෙහාට පැත්තට ගහගන්න. ඒකලා මෙතන ඉඳන් තියෙන දුර තියෙන C ට එන්න එහෙම සමාන්තර ගහගන්න. හරි ඊට පස්සේ අපි කරන්නේ දැන් මෙතන මේ B ලක්ෂය තියන කවකට ගහගත්තා ඊට පස්සේ එතනින් තියාගෙන මෙහෙටයි ඒ දුර මෙතන තියාගෙන මෙහෙමයි ගහන්න. ඊට පස්සේ මෙන්න මෙතන නිර්මාණය වෙන අංශක 90. හරිද? ඒ වගේ මෙතන A ලක්ෂයත් කරන්න. මෙතන මෙහෙම තියාගෙන මෙහෙමයි ගහගන්න. එතකොට මෙතන අංශක 90ක් නිර්මාණය වෙනවා. හරිද? ඊට පස්සේ අපි C ලක්ෂය පැත්තට ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ C ලක්ෂය ඉඳන් මේ දෙක කැපෙන රේඛාවක් ගන්නවා. හරි නේද? හරි. එතකොට මේක සමාන්තරයිනේ. මෙන්න එහෙම තමයි එන්නේ. හරි. ABCD සමාන්තර රාශිය සම්පූර්ණ කරන්න ඕනේ. හරි. ABCD සමාන්තර රාශිය. එතකොට සමාන්තර රාශියේ මොනවද තියෙන ලක්ෂණ? සම්මුඛ පාද සමානයි සමාන්තරයිනේ. ඒ වගේම සම්මුඛ කෝණ සමානයි. අපිට දැන් ABC හරි. අපි D දැන් කොහෙද හොයන්නේ කියලා බලන්න ඕනේ. එතකොට D ගන්න මෙන්න මෙතන ඉඳන් ගන්නවා. ඒ වගේ මෙතන ඉඳන් කව කාටද කියලා මෙන්න මේ දුර ගන්නවා. හරිද? ඊට පස්සේ එතන යා කරනවා. දැන් හරිනේ මෙතන D එතකොට. එතකොට මේකට මේක සමාන්තරයි. මේකට මේක සමාන්තරයි. හරිනේ එතකොට. හරි. ABCD සමාන්තර රාශිය හරි. AB හි ලම්බ සමච්ඡේදක නිර්මාණය කර AC හමුවන ලක්ෂ්‍ය P ලෙස නම් කරන්න. AB හි ලම්බ සමච්ඡේද. එතකොට AB හි ලම්බ සමච්ඡේද නිර්මාණය කරන්න කොහොමද? මෙතන තියෙන කවකට ඒ දුර මැරෙන්න මෙතනක් තියෙන කවකට ඒ වගේම මෙතනක් තියෙන ගන්නවා. හරි මෙහෙම එනවා. ඊට පස්සේ මේ දෙක යා ගන්නවා. එතකොට මේක තමයි ABC ලම්බ සමච්ඡේදක. ලම්බ සමච්ඡේදකේ ඊට පස්සේ කියනවා මොකක්ද බලන්න ඡේදකය ඊට පස්සේ කියනවා P ලක්ෂය කේන්ද්‍රය ABC AC හමුවන ලක්ෂය P ලෙස. එතකොට AC හමුවන ලක්ෂය P ලෙස නම් කරන්න වෙනවා. දැන් මෙතන P. හරිද? ඊට පස්සේ P ලක්ෂය කේන්ද්‍රය වෙනසේ PA අරය ලෙසගෙන. එතකොට P ලක්ෂය කේන්ද්‍රය PA අරය ලෙසගෙන. එතකොට මේක ගහපුවා වෙන්නේ මෙන්න මේ වගේ වෘත්තයක් අභ්‍යන්තර එකක් අර මං හරියට ඇඳලා දෙහින්දා හරියටම එන්නේ මේකෙන් එන්නේ අභ්‍යන්තර වල පරිවෘත්තය කියලා දෙනවා අන්තක්වෘත්තය අන්න ඒ වෘත්තය තමයි උතන එන්නේ. හරි. එතකොට ඒක හරියනේ. හරි ඊට පස්සේ අපි 9 වෙනි එක බලමු. 9 වෙනි එකේ තියෙන්නේ තිරස් පොළොව මත පිහිටි ගොඩනැගිලි පොළොවේ සිට 10 මීටර උසින් එනම් කවුලකින් බලන මිනිසෙකුට ගොඩනැගිලි පාමුල සිට තිරස් පොළොව මත යන තලගයක P ලක්ෂණයේදී අංශක 40ක අවලෝකන කරන එක පේනවා. හරි මම ඒක අඳ ගන්නවා. ඒක අඳ ගන්න හැබැයි අපිට කියලා තියෙන මෙහෙම. ඊටස්තර මොනවද මේ ගාන මම කියව ගන්නවා. පස්සේ එම දිශාවට P සිට 8ක් මීටර ඉවතට ගොස් පොළොවේ සිට QV බන් නිරීක්ෂණය වේ. ඉහත තොරතුරු පරිමාණ රූපයක දැක්වීම පරිමාණය තෝරා ඒ අනුපාතය ලෙස දක්වන්න. හරි. මුලින්ම අනුපාදනය වෙනවා. මෙතන ලියන්න. එතකොට අනුපාතය ගන්න කියන්නේ අපිට දෙවෙනි එක කියන 1 සෙන්ටිමීටර් එකෙන් මීටර දෙකක්. එතකොට 1 සෙන්ටිමීටර එකකින් මීටර දෙකක් ගන්න කියලා කියනවා. අර අපිට කැමති නම් ගන්න 1 සෙන්ටිමීටර 1 මීටරයි. අර දෙවෙනි කැලේ දෙන හින්දා මම මෙහෙම ගත්තා. ඊට පස්සේ සෙන්ටිමීටර එකේ එහෙම දෙනවා. එතකොට මීටර දෙක සෙන්ටිමීටර කරගන්න. ඒක 200. දැන් සෙන්ටිමීටර කැපිලා එකට 200 අනුපාතය තමයි මේ රූපය අඳින්න ඕනේ. හරි දැන් බලන්න එහෙම අඳිනවා. එතකොට මේ උස කීයද දන්නවද? 5 සෙන්ටිමීටර් නේ. මෙහෙම එනවා එක. ඊට පස්සේ AB P තියෙනවානේ. AB P. එතකොට මේක 5 සෙන්ටිමීටර් වෙන්න ඕනේ. 10 මීටර වුණාට අපි අඳින රූපේ 5 සෙන්ටිමීටර වුණා. එතකොට මෙතන ඉඳන් අවරෝහණ වල
තියෙනවා අංශක 40යි. එතකොට අවරෝහණ ආරෝහණ කියන දන්නවද? S මට්ටමේ ඉඳන් ඉහළට තියෙන කෝණය ආරෝහණ කෝණය, පහළට තියෙන කෝණය අවරෝහණ කෝණය. ඒ කියන්නේ මේ අංශක 40 අවරෝහණ කෝණයනේ. හරි. අනුපාත දක්වන එක හරි. ඊට පස්සේ තොරතුරු පරිමාණ රූපයක අඳින්න කියලා දෙනවනේ. හරි. එතකොට දෙවෙනි එකත් හරි. එතකොට මේ අංශක 40ම අපි කෝණ මේ කෝණමානෙන් බලලා එහෙම තමයි අඳින්න ඕනේ. හරිද? ඊට පස්සේ බලන්න පරිමාණ රූපය ඇසුරෙන් කොටනැගිල්ලේ පාවල සිට පීතෙක් ඇති සැබෑ දුර. ඒ කියන්නේ BP හොයන්න. එතකොට අපිට පුළුවන් මේ දුර ගහලා මේක අංශක 40 එකක් ගහලා මේ දෙක හම්බෙන ලක්ෂය හොයන්න. ඊට පස්සේ අපි කරන්න රෝලේ මේ දෙක ගන්න නේද? හරි. ඒක කරගන්න පුළුවන්. ඊට පස්සේ Q සිට A ලක්ෂය පෙනෙන ආරෝහණ කෝණ දානවා. එතකොට Q තියන්නේ P ඉඳලා 8ක් මීටර දුරේ. 8ක් මීටර. එතකොට අපි අදින්නේ දෙක කියද? 4 සෙන්ටිමීටර නේ. මොකද එකට දෙක අනුපාතය ගත්තේ. ඊපස්සේ කියනවා. මෙන්න මේක තමයි එන්නේ. දැන් මෙතන තියෙන Q හරිද? දැන් අපෙන් අහන්නේ Q සිට A ලක්ෂය පෙනෙන ආරෝහණ කෝණ. Q සිට A ලක්ෂය. එතකොට ආරෝහණ කියන්නේ මෙතන ඉඳන් මෙතන. මෙන්න මේ කෝණය තමයි හොයන්නේ. මේ θීටා කියලා හිතුවා. ඒ කෝණයත් අපිට තව මේ කෝණමානෙන් බලන්න පුළුවන් නේ. එතකොට මට මේ ගණන් දෙකම හදන්න බැරුණේ. අර මට ඔය කඩේට පෙන්නන්න බෑ. මේක මම හදන පරිමාණය ඔයාලා ගන්න දෙන පරිමාණය එකකින් ඉඳලා. එක සමාන නොවන හින්දා. ඒකින් තමයි මේ දෙකම හදගන්න බැරුණේ. හරි. ඊට පස්සේ 10 වෙනි එක කියනවා අර ප්‍රමේයන් සම්බන්ධ ගැටලුවක් නේ. ප්‍රමේයන් හරි 10 වෙනි එක බලන්න. ABC ත්‍රිකෝණයේ AB සමානයි C. AC වේ AC පාදයේ මත P නම් ලක්ෂයක සිට BA ට සමාන්තර ලෙස PQ ඇඳ ඇත්තේ PC සමාන PQ වන පරිදිනේ. PC සමාන PQ වන පරිදි. හරි. එතකොට අපි මුලින්ම රූපය ඇඳ ගන්න ඕනේ. මෙන්න මෙහෙම රූපයක් තියෙන්නේ. එතකොට මේකට සමාන්තර මේකට සමාන්තර මේක. දැන් මේකට සමාන්තරයි. එතකොට මෙතන තියෙනවා AB මෙතන තියෙනවා PQC නේ. P මේක P මේක Q මේක C. හරි නේද එතකොට? ඒ ටික හරි. තව දත්තර එකක් කියලා දෙනවා ABC ත්‍රිකෝණයේ AB සමාන AC වේග. ඒ කියන්නේ මෙන්න මේකයි මේකයි සමානයි. හරිද? එතකොට ඒ දෙක සමානයි කියන්නේ සමාන පාදවල සම්මුඛ කෝණ සමානයි. ඒ කියන්නේ මෙන්න මේ කෝණයට මේ කෝණ සමාන වෙනවා. ඒකෙන් අපි එක ලකුණ කරගත්තාම ගානකට තවත් ලේසි. හරි. ඊට පස්සේ බලන්න AC පාදයේ මත P ලක්ෂය නම් B ට සමානව PQ ඇඳ ඇත්තේ PC සමානයි PQ වෙන පරිදි. PC සමානයි PQ වෙන පරිදි. ඒ කියන්නේ මේකට මේක සමානයි. එතකොට මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණය සමාන වෙනවනේ. මොකද සමාන පාදවල සම්මුඛ කෝණය. හරි මේක මම මේ දෙකම ගහගන්න. හරිනේ. එතකොට AB සමාන AC ඒ වගේම PC සමාන PQ නේ. ඒවා දීලා තියෙන ඒවා. හරිද? හරි දැන් බලන්න මොකද්ද කියන්නේ කියලා. PCQ දන PCQ දන. ඒ කියන්නේ මෙන්න PCQ කෝණය දන PQC සමාන කෝණයක් නම් කරන්න. එතකොට මේ කෝණ දෙක එකතුවට සමාන වෙන කෝණයක් නම් කරන්න. එතකොට ඔයාලට මතකද මෙහෙම ත්‍රිකෝණයක් තිබ්බම මේ කෝණය මේ කෝණය එකතුව මෙන්න මේ කෝණයට සමාන වෙනවනේ. මොකක්ද ඒ ප්‍රමේය? මතකද ඔයාලට? ත්‍රිකෝණයේ පාද දෙක කිරීම සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එතකොට මේ ත්‍රිකෝණය PCQ කෝණය දාන PQC කෝණය මොකේද සමාන වෙන්නේ? APQ නේ. හරි. අපි දැන් හේතුව ලියන්න ඕනේ. මොකක්ද හේතුව? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමාන වේ. හරි. එතකොට මේක
ලියන්න ඕන හරි වාරේ මොකද අපිට එකපාරම කියන්න බෑ මේ හින්දා මේක සමානයි කියලා. ඒතකොට උත්තරේ APQ කෝණය තමයි එකට සමාන. හරි නේද? හරි. ඊට පස්සේ බලන්න BAC කෝණය දෙකක් PCQ බව පෙන්වන්නේ. BAC කෝණය බලන්න කොයි BAC කියන්නේ BAC මෙන්න මේ කෝණයනේ. ඒක සමානයි කියලා පෙන්වන්න දෙකක් PCQ. මෙන්න මේ කෝණයකට මෙන්න මෙතන කෝණය මේ වගේ කෝණ දෙකක් මෙතන තියෙනවා කියලා පෙන්වන්නේ. හරියට පෙන්වන්නේ මෙන්න එහෙමයි. අපිට පුළුවන් නේද මෙහෙම එකක් කරන්න. මෙන්න මේක මෙන්න මෙතන හැදෙන කෝණ තියෙනවනේ. මේ කෝණය සමානයි. මොකක් හින්දාද? මම ලියනවා එක BAC කෝණය සමානයි. BAC කෝණය සමානයි APQ. මොකක් හින්දාද? Z ඇඩෙන්නේ. Z ඇඩෙන්නේ කියන්නේ ඒකාන්ත කෝණ. ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණයෙන්ද ඒ කෝණ දෙක සමානයි නේ. හරි. එතකොට ඒකාන්තර වගේම අපි තව දෙයක් දන්නව නේද? මොකක්ද දන්නේ? අපි දන්නවා මෙතන APQ කෝණය සමානයි PCQ දන්න APQ කෝණය සමානයි PCQ කෝණය දන්න PQC නේ. හරි. ඒ වගේම අපි තව දෙයක් දන්නවා PCQ කෝණය සමානයි PQC කියලානේ. මොකද හේතුව? සමාන පාදවල සම්මුඛ කෝණ. සමාන පාදවලට සම්මුඛ කෝණ. සම්මුඛ කෝණ. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් නේද මෙතන APQ සමානයි කියලා දෙකක් PCQ කියලා. මොකද මම මෙතන PQC වෙනකොටම PCQ දාන්න. එතකොට දෙකක් PCQ නේ. හරි. ඒකින්ද අපි මෙතන ගත්තා APQ සමානයි BAC කියලා. ඊට පස්සේ ඔය ලියන්න පුළුවන් නේද? BAC සමානයි දෙකක් PCQ කියලා. හරි. මේක තමයි ගන්න කියලා කියන්නේ. එහෙනම් හිතපු තරම් ගොඩක් සමාන නැහැ නේද? හරි. ඊට පස්සේ බලන්න BCQ අංශක 90ක් කියලා ගන්නවා. BCQ අංශක 90. ඒ කියන්නේ මෙන්න මෙතන සම්පූර්ණ කෝණ අංශක 90ක් කියලා පෙන්නනවා. හරිද? මම මට මේක මකා ගන්න වෙනවා. ඊට පස්සේ දැන් අපි මෙන්න මෙහෙම වැඩක් කරනවා. PCQ කෝණය අංශක x කියලා ගන්නවා. PCQ බලන්න මෙන්න මෙතන කෝණය x නම් මෙතන කෝණය x නේ. එතකොට මෙතන කෝණය 2x නේ. එතකොට මෙතන කෝණය 2x නේ. හරි. එතකොට ඒ කෝණය 2x වුණා. එතකොට මෙන්න ABC හරි BAC ACB කෝණයක් හරි හොයාගන්න. ඒක හොයන්න ගමන් අංශක 180 සමානයි. මම ඒ කෝණයක් y කියලා ගන්න. එතකොට මෙතනත් y වෙනවනේ. 180 සමානයි 2x ධන y ධන y නේ. එතකොට y කියන්නේ මේ BCA කෝණය. හරිද? එතකොට හරි. එතකොට 180 සමානයි 2x ධන 2y නේ. හරි. මෙතන කෝණය මම x කියලා ගත්තානේ. මෙතන y කියලා ගත්තා. එතකොට මේක දෙකෙන් බෙදමු. එතකොට අංශක 90 සමානයි x ධන y නේ. එතකොට දැන් මම x වලට y වලට අරගෙනවාද මේ කෝණ ආදේශ කරන. x කියන්නේ මොකද්ද? CQA නේ. QCA කෝණය ධන y කියන්නේ මොකද්ද? ACB කෝණය නේ. හරි. එතකොට මේ කෝණ දෙකේම එකතුව කියන්නේ මොකද්ද? BCQ නේද? එතකොට අපිට ගන්න කියන උත්තරය ඇවිල්ලා නේද? BCQ සමාන අංශක 90 නේ. හරි. එතකොට මේක මම කරේ අපි නොදන්න කෝණ වලට අකුරු කරගෙන ඒ කෝණ වලින් එකතුවෙන් තමයි මේ කෝණ ගන්න ඕනේ නේ. හරි. ඊට පස්සේ බලන්න 11 වෙනි එක. 11 වෙනි එකේ රූපයක් දීලා දෙනවනේ. එතකොට අපිට 11 වෙනි එකේ රූපයක් දාගත්තම තවත් ලේසි වෙනවා. හරි. මම මේක මොකක්ද ගන්නවා. ඒ රූපේ දෙන්න මෙන්න මෙහෙම ගන්න. මේ වගේ එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ දෙක තව දික් කරලා දෙනවනේ. මේ වගේ. හරි. ඊට පස්සේ මේ රූපේ මම වැදගත් පොඩ්ඩක් වෙනස් වෙනවා ඒක ගණන් ගන්නවා. හරි. ඊට පස්සේ දීලා තියෙන මෙන්න මෙහෙම එකක්.
මේක යා කරලා දෙනවා. තව ටිකක් එහාම ගන්න ගන්න. මෙහෙම ගන්න තියෙනවා. පස්සේ මෙන්න මෙහෙම තියෙනවා. මෙහෙම ගන්න තියෙනවා. හරි ඒ වගේම තව මෙහෙම එකක් තියලා දෙනවා. ඊපස්සේ මෙන්න මේක තමයි හම්බෙන්නේ. ඒතකොට මෙතනින් තමයි ඉවර වෙලා තියෙන්නේ. හරිද? ඒතකොට මේ පැත්ත ටික හරි. ඒ වගේම තව එකක් තියෙනවා මෙහෙමනේ. මෙන්න මෙතන එකක් ඉඳලා දෙනවා. එතකොට එතන ඉඳන් ගහලා දෙනවා B ටිකක් නේ. B කියන්නේ මෙන්න මෙතන කියලා. එතන මෙතන B මම අකුරු ටිකක් දාගන්න. A මෙතන D මෙතන F මේ හරිය ලක්ෂයට ලකුණු කරලා දෙන P කියලා. ඒතකොට P ගන්න මම කීවද කියලා දෙන කොතනද තියෙන්නේ කියලා. මෙතන E තියෙනවා. මෙතන තියෙනවා QC. මෙතන Q මෙතන C. හරි තව දත්ත එකක් දීලා තියෙනවා. මම ගාන කියවන ලූපේ AB සමානයි CD වෙයි. AB සමාන්තරයි CD. එතකොට බලන්න මේක CD මේක AB නේ. එතකොට ඒක ලකුණු කරගත්තා. ඊට පස්සේ AP සමාන්තරයි BC. AP සමාන්තරයි BC. එතකොට AP ලකුණු ඇඳගත්තොත් මේකයි BC සමාන්තරයි. හරි AP ඇඳලා තිබෙනවා මම ඇඳගත්තා ඊට පස්සේ. ඊට පස්සේ කියනවා DF සමානයි DC. DF සමානයි DC. කියන්නේ DF සමානයි DC. EC නේ. DF සමානයි EC. ඒ කියන්නේ මෙන්න මේ කොටසයි සමාන වෙනවා. ඒ වගේම EP සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටසයි සමාන වෙනවා. හරි නේද? හරි. එතකොට ඡේදනය දික් කරලාද BC හා AE Q විදි ඡේදනය වෙනවා. ඒ කියන්නේ Q විදි හම්බ වෙනවා කියලා කියනවා. හරි. ABF පළවෙනිට කියනවා ABF ත්‍රිකෝණේ වර්ගඵලය AB ත්‍රිකෝණේ වර්ගඵලය වීමට හේතුව ඔබ ඉහත ඉගෙනගත් ප්‍රමේයක් ලියා දක්වන්න. ABF බලන්න ABF කොහොමද කියලා මෙන්න මේකනේ. ABF කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. ඒ වගේම ABE නේ. හරි AB කියන්නේ මේක. එතකොට මේ දෙක සමාන කියලා ප්‍රමේය ලියන්න. මොකද්ද ප්‍රමේය? ඔයාලට මතකද මෙහෙම ප්‍රමේයක් තියෙනවා. එකම समांतर रेखा युगल अतरहा एकम आधार पादे अति त्रिकोण वर्गफल समान वे वर्गफल समान वे इतना මේක තමයි ඔයා ඉගෙන ගන්න ප්‍රමේය. මතක තාවම නැති ත්‍රිකෝණ සමාන්තරාස वर्गफल. ඉතින් මේක වුණේ එකම සමාන්තර රේඛා යුගල අතර හා එකම ආධාරක පාදය මත ත්‍රිකෝණ වල වර්ගඵල සමාන වෙනවා. ඒතකොට ඒක මතකයිනේ. හරි. ඊට පස්සේ මේක බලන්න. දෙවෙනි එක AB FD චතුරස්‍ර වර්ගඵල. AB FD බලන්න මෙන්න මේකනේ. AB FD චතුරස්‍ර වර්ගඵලය සමාන කියලා පෙන්වන්නලු. ABC චතුරස්‍ර වර්ගඵලය. ඒ කියන්නේ ABC මෙන්න මේකේ වර්ගඵලය මෙන්න මේකේ වර්ගඵලයට සමාන කියලා පෙන්වනවා. අපි දෙයක් ඉගෙන ගත්තා නේද? මොකද්ද? කලින් ABF ත්‍රිකෝණ වර්ගඵලය සමාන කියලා ඔප්පු කරා AB ත්‍රිකෝණ වර්ගඵලය නේ. හරි. ඒක අපිට ඕන වෙනවා. එතකොට බලන්න ADF ත්‍රිකෝණ වර්ගඵලයයි BC ත්‍රිකෝණ වර්ගඵලය සමාන නේද? ඔව් නේද? BC ත්‍රිකෝණ වර්ගඵලය සමානයි. මොකද හේතුව? සමාන ආධාරක හා එකම ලම්බ උස ඇති වෙනවා. සමාන ආධාරක හා ලම්බ උස ඇති නිසා. එතකොට ත්‍රිකෝණයක වර්ගඵලය ගන්න භාගයේ ආධාරක වල ලම්බ උස. එතකොට ආධාරකයි ලම්බ උසයි සමානයි කියන්නේ මේ ත්‍රිකෝණ දෙක වර්ගඵල සමානයි. හරි. එතකොට දැන් බලන්න මෙහෙම එකක්. මම ABF ත්‍රිකෝණේ ඒ කියන්නේ මේක සමාන එකයි මේ පැත්ත සමාන එකයි දෙක එකතු කරනවා. එතන මේක අංක 1 මේක අංක 2 කියලා. එතන මම අංක 1යි 2යි එකතු කරනවා. එතකොට මම 1 2 1 දන්න 2 කියලා ගත්තා. හරිද?
හොයන්න. එක ධන දෙක කියලා ගත්තාම මුලින්ම තියෙනවා ABF ධන ADF නේ. මම මේ වර්ගඵල කියලා ලියාගත්තා නේද? ආයේ AB E ධන BCE කියලා දෙනවනේ. BCE. හරි බලන්න දැන් මොනවද කියලා ABF. දැන් මේ කොටස ධන ADF. එතකොට හැදලා තියෙන්නේ මොකද්ද? ABFD චතුරස්‍රනේ. ABFD චතුරස්‍රනේ. හරි. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා ABE. ABE එකයි BCA එකයි එකතු වෙලා මොකක්ද ඇදලා තියෙන්නේ? ABC චතුරස්‍රනේ. ABC චතුරස්‍රනේ. හරි. එතකොට අපිට ඔප්පු කරන්න කියන්නේ ආව නේද? ABEF චතුරස්‍ර වර්ගඵලය සමාන ABC චතුරස්‍ර වර්ගඵලයනේ. එතකොට අපි මේක කරේ අපි සමාන කියලා මුලින්ම ත්‍රිකෝණ එකක් හොයාගත්තා. ඒ ත්‍රිකෝණ දෙක පාවිච්චි කරලා තව ත්‍රිකෝණ දෙකක් සමාන දෙකක් තියෙනවා. එතකොට ඒ සමාන දෙකත් එකතු වෙච්චාම මොකද වෙනසක් වෙනවද? හිතන්න මෙහෙම. දැන් හිතනවා අපි 10කට තව දෙකක් එකතු කරනවා. එතකොට තවත් සංඛ්‍යාවට දෙකක් එකතු කරනවා. එතකොට එකතු වෙන ගණන් දෙකම සමානයි නේද? එතකොට වැඩි වෙන්නේ එකම ගණනේ. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙක වර්ගඵල සමානයි. හරි. ඊට පස්සේ අංග සමකරන්න කියලා තියෙනවා. හරි. අංග සමකරන්න තියෙන්නේ AEP ත්‍රිකෝණයයි AEP ත්‍රිකෝණය හා ECQ ත්‍රිකෝණය. ECQ ත්‍රිකෝණය. එතකොට අපි ලියාගන්න අංග සමකරන්න තියෙන්නේ AEP ත්‍රිකෝණය හා ECQ ත්‍රිකෝණ වල එක අංග සමන ත්‍රිකෝණ වල අනුරූප අංග ටික ලියා ගන්න ඕනේ. බලන්න මේ ත්‍රිකෝණ දෙක මොනවද කියලා. AEP මෙන්න මේ ත්‍රිකෝණේ ECQ මෙන්න මේ ත්‍රිකෝණනේ. එතකොට අපි ඔගේ දීලා තියෙනව නේද මෙහෙම. දැන් අපි අංග අනුරූප අංග ලියද්දී AEP ත්‍රිකෝණය අන්න ඒකට සමාන ගැලපෙන අංග ටික ලියනවා වගේම ACQ තියෙන අන්න ඒකට සමාන අංග ටික මේ පැත්තේ දෙනවා. එතකොට අපි දෙපැත්ත මාරු කරලා අර පැටලෙනවනේ. ඒකෙන්ද අපි එකම පැත්ත ලියනවා. එතකොට බලන්න ඒකේ PE සමානයි EC නේ. මොකක්ද හේතුව? දත්තයනේ දීලා තියෙනවා අපිට. ඒ දත්තය. හරි. ඊට පස්සේ බලන්න තව එකක් තියෙනවා බලන්න. මෙන්න මෙතන PEC PE කෝණයට QEC කෝණය සමාන වෙන්නේ. PE කෝණයට සමානයි QEC මොකක්ද හේතුව? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණයෙන් තමයි ඒක සමාන වෙන්නේ. හරි නේද? හරි. තව එකක් ඕනේ. එතකොට බලන්න මෙන්න මේ පාදයෙන් මේ පාදේ සමාන්තරයි කියනවනේ. එතකොට මෙන්න මෙහෙම යන කෝණේ කියන මෙන්න මේ කෝණේ මෙන්න මේ කෝණේ සමානයි. මොකක්ද ඒ කෝණ දෙක? PAE කෝණය සමානයි EQC. මොකක්ද හේතුව? ඉස්සරහට තියෙන ඉතින් ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. එතකොට අපිට අනුරූප අංග තුන සමානයි නේ. අනුරූප අංග තුන හොයාගත්තා. ඊට පස්සේ අපි කියනවා එම නිසා AEP ත්‍රිකෝණය අංග සමයි ECQ ත්‍රිකෝණය. මොකද හේතුව? මේ අවස්ථාව කෝණ දෙකයි පාදයනේ. ඒ කියන්නේ කෝපපානේ. කෝපා. උන අවස්ථාව තනවා ලියන්න අංග සම කරපුවාම. හරි. මේ ටික හරිය නේද? එතකොට අංග සම කරනවා අනිවාර්යයෙන් මේ. එතකොට අංග සම කරද්දී අවස්ථා හතරක් තියෙනවා. ඒ හතර ගැන හොඳට මතක තියාගන්න තමයි මේ ගණන් හදන්න ලේසි වෙන්නේ. හරි. ඊට පස්සේ බලන්න ACQP සමාන්තර රාශියක් බවනේ. ACQP. ඉගෙන මෙන්න මේක මම අඳ ගන්නකො. AC අඳ ගන්න තමයි QP අඳ ගන්නත් ඕනේ. හරිද? මෙන්න මෙහෙම තියෙන්නේ. එතකොට ක්‍රමයකට හතර මෙතන කරලා යාර වෙන කෑල්ලක් එක ගණන් ගන්න බා. අපි දෙවෙනි කොටස කෑල්ල. හතරවෙනි එක කියන්නේ ACQP සමාන්තර රාශියක් කියලා පෙන්නන්න නේ. හරි. එතකොට අපි ත්‍රිකෝණ දෙකක් අංග සම කරලානේ. එතකොට අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන බැවින් කියලා ලියලා අනුරූපාංග සමාන බැවින් මම ලියන එක හරියද කියලා බලන්න. AP සමානයි QC. හරි නේද? අංග සම කරේ ඒ ත්‍රිකෝණ දෙකනේ. එතකොට ඒ ත්‍රිකෝණේ පාද දෙකක් තමයි සමාන කරලා තියෙන්නේ. ඒ
වගේම අපි දන්නවනේ නේද AP සමාන්තරයි CQ කියලා. ඒක අපිට තේරෙන්න තියෙනවා මොකද අර කලින්ම කියනවනේ මොකද්ද AP සමාන්තරයි BC කියලා. එතකොට CQ කියන්නේ BC රේඛාවම දික් කරලානේ. හරි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් නේද? එතකොට සමාන්තර රාශි ලක්ෂණ මොනවාද? සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ. සම්මුඛ කෝණ සමාන වෙන්න. ඒ වගේම සම්මුඛ පාදයක් සමාන හා සමාන්තර නම් ඒක සමාන්තර රාශියනේ. එතකොට අපිට ඒක කියන්න පුළුවන් නේ. එම නිසා ACQP සමාන්තර රාශියක් වේ. සමාන්තර රාශියක් වේ. සමාන්තර රාශියක් වේ. එතකොට අපි අර සමාන්තර රාශි ලක්ෂණ ටික දැනගත්තා නම් මෙන්න මේ ගානක් හදන්න ලේසියි නේ. එතකොට අංග සමගන්න කියලා විස්තරම ඕනේ. හරි 12 වෙනි එකම රූපයක් අඳ ගන්නවා. එතකොට මේකේ මම මකලා දාන්න. එතකොට මේ ගාන වල තේරෙනවා කියලා මම හිතනවා. එතකොට 12 වෙනි එක අපිට රූපයක් දිගන්න අපිට තනියම රූපයක් අඳ ගන්න. එතකොට රූපේ හරියට අඳගත්ත නැත්නම් මෙන්න මේක ගන්න පහක් කරන්න වෙන්නේ. මම බලන්න අපිට රූපයක් අඳ ගන්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට දීලා තියෙන වෘත්තයක් ගැන කතා කරන්නේ. එතකොට දීලා තියෙන්නේ O කේන්ද්‍රයේ වෘත්තයක AB හා CD ජ්‍යායන් දෙකකි. දික් කරන ලද AB හා CD PD ඡේදනය වේ. හරි මේක රූප සටහනක් අඳින්න කියලා කියනවනේ. හරි මම මෙහෙම වෘත්තයක් අඳ ගන්නවා. හරි O කේන්ද්‍රයනේ. එතකොට මම මේක O කියලා ගන්නවා. හැබැයි අපිට ජ්‍යායන් දෙකක් ගන්න කියන්නේ මේ විස්කම්බේ එහෙම මොකද කතාවක් කියලා නෑනේ. අපි ජ්‍යායන් දෙකකුත් අඳ ගන්නවා. අපිට කැමති විදිහට අඳ ගන්න පුළුවන්. AB CD කියලා මම එහෙම දාගන්නවා. AB මෙතන AB CD කියන්නේ. හරි. මෙහෙම දාගන්න කවල නෑ අපිට ඕන එකක් අඳ ගන්න පුළුවන්. හැබැයි GIM හරි. දික් කරන ලද AB හා CD PD ඡේදනය නේ. හරි මම මේක දික් කරලා අඳ ගන්නවා. මෙන්න මේ සරල රේඛාව තමයි දික් කරලා අඳ ගන්න. ඒකවල P කියලා කියනවනේ ඒක. හරි. ඊට පස්සේ රූප සරණ ගඳින් කියන එක හරි. ඊට පස්සේ කියන ADP සමාන CBP නේ. ADP සමාන CBP. හරි. ඊට කලින් ADP බලන්න ADP කොහෙද තියෙන්නේ? ඒතර AD අඳගන්න වෙනවා අපිට. ඒ වගේම CBP තියෙනවනේ. ඒතර අපි CB රේඛාවත් අඳගන්න වෙනවනේ. හරි. මේක අපි කේන්ද්‍රය හරහා කියන්නේ කොහෙලාවත් ඒක එහෙම පල්ලව ගන්න එපා. කේන්ද්‍රය හරහා යන්නේ AD CB කියන දෙකෙන් එකක්. හරි. ඊට පස්සේ බලන්න මෙන්න මෙහෙම එකක් බලන්න තේරෙනවද කියලා. මෙන්න මේ ADC කෝණයයි CB ඒ කෝණය සමානයි. ඔව් නේද? මොකක්ද හේතුව? CD ඒ කෝණය සමානයි ADC කෝණයනේ. එකම කන්නේ කෝණ නේද? බලන්න මතකද? එකම කන්නේ කෝණ. එකම खंडයේ कोण එතකොට එකම खंडයේ कोण මෙහෙම. හරි ඊට පස්සේ දැන් අපි ADP හැදලා තියෙන කොහොමද කියලා බලන්න. ADP හැදලා තියන්නේ නෑ ADP නේ. මෙතන CP රේඛාව සැලකුවා CP රේඛාව කෝණ දෙකක අංශ 180ක් යනවනේ. එතකොට 180 සමානයි CD A කෝණය දාන ADP නේ ADP කෝණය. එතන මම මේක අංක 1 කියලා ගන්නවා. ආය මෙතන අපි AP රේඛාව තියෙන්නේ. එතකොට ඒක හැදලා තියෙනවා අංශ 180යි. අතන තියෙන්නේ ABC කෝණය දාන CBP කෝණය නේ CBP කෝණය. එතන මම මේක අංක 2 කියලා ගන්නවා. CBP කෝණය. හරි. එතකොට අපිට අංක 1යි අංක 2යි සමාන කරන්න පුළුවන් නේද? හරි මොකද අංක 1යි අංක 2යි සමාන කරන්නේ දෙපැත්තම අංශ 180. එතකොට සමාන වෙනවා CD A දාන ADP සමානයි ABC කෝණය දාන CBP නේ. හරි. එතකොට අපිට මෙතන හොයාගන්න CDA ABC සමානයි කියලා. එතකොට මේකට මේක ඕන සමාන අපල දාන්න පුළුවන්. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? ADP කෝණය සමානයි CBP කෝණයනේ. එතකොට මේකනේ ඔප්පු කරන්න කියන්නේ. එතකොට මේක ගොඩක් ලේසි වුණානේ අපිට ඔප්පු කරන්න. හරි. ඊට පස්සේ AD සමානයි DP නම්. බලන්න AD සමානයි මේක සමානයි DP නම්. ඒ කියන්නේ මේකයි මේක සමාන. එතකොට ඒකයි මේක සමාන කියන්නේ මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණය සමාන වෙනවානේ. මොකද AP DC කෝණය ගත්තාම සමාන පාදවල සම්මුඛ කෝණනේ. හරි.
ඊට පස්සේ AOC කොහෙද බලන්න. මෙන්න මේක ඉතින් දැන් කේන්ද්‍රයට යනවානේ. AOC කෝණය මම දැන් මේ ලකුණු කරගන්නවා. AOC කෝණය මෙන්න මෙතන කෝණය කියන්නේ කේන්ද්‍ර කෝණය සමාන කියලා පෙන්වන්නලු 4ක් APC. 4ක් APC. APC කොහෙද තියෙන්නේ? මෙතනනේ. හරි. දැන් බලන්න මෙන්න මෙහෙම එකක් අපිට ලියන්න පුළුවන්ද කියලා. මෙතන ADC කෝණය තියෙනව නේද? ADC කෝණය සමානයි ADC කෝණය සමානයි කියන්නේ මෙන්න මේ කෝණය සමානයි මම මේ ලියන එක හරිද කියලා බලන්න. DAP කෝණය ධන APD කෝණය බලන්න. ඒක දෙන්නේ මෙහෙම එකක්. මම මෙහෙම අඳගත්තොත් මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. ඊපස්සේ මේක ටික් කරනවා. එතකොට මෙන්න මෙතන කෝණ සමාන කියලා ගත්තම මෙන්න මේකයි මේක එකතු. හරි නේද? මොකක්ද හේතුව? ත්‍රිකෝණයේ පාදයක් මේක ලියන්න ඕනේ. වරහණක්නේ. ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමේ සෑහෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු සමානයි. ඒ කියන්නේ මේ කෝණයට මේ කෝණ දෙක එකතු සමානයි. ඒකට ඒක මම මේ වරහණක විභාගයේ හිතනවා. ඔයාලා ඒක අනිවාර්යෙන් ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් බලන්න අපිට අහන්නේ AOC නේ. AOC ඇතුලේ 4ක් APC නේ. AOC අහනවා. හරි බලන්න AOC ADC අතර සම්බන්ධය මම මේක ලියනවා හරිද කියලා බලන්න. AOP කෝණය සමානයි දෙවර ADC. හරිද? කේන්ද්‍ර කෝණය සමානයි පරිධිය මත ආපාදනය කරන කෝණය. එතකොට මේක ලියන්න ඕනේ. මේකට මම ලියලා පෙන්නන්න. වෘත්තයක ඡාපයකින් කේන්ද්‍රය මත ඇති කරන කෝණය එහි පරිධිය මත ඇති කරන කෝණයෙන් දෙගුණයි. එතකොට මේක ක්‍රමය මතකද? දෙගුණයි කියන්නේ. එතකොට වෘත්තයක ඡාපයකින් කේන්ද්‍රය මත ඇති කරන කෝණය. ඒ කියන්නේ AOC සමානයි එහි පරිධිය මත ඇති කරන කෝණය. ඒ කියන්නේ ADC කෝණයෙන් දෙගුණයි. ඒ කියන්නේ මේක හරියද? හරි. මේ වරහන් තමයි මම මේක ලියන්නේ. හරි. ඒ වගේම අපි ADC සමානයි. හරි. තව දෙයක් මම ලියලා ඉන්න. මෙන්න මේ ත්‍රිකෝණ කියන්නේ APDC කෝණය. අපි දන්නවනේ ගත්තනේ අපි මේක. මොකද්ද? AD DP සමානයි කියනවා වගේම DAP සමානයි APD කියලා. DAP සමානයි APD. ඒක හේතුව මොකක්ද දන්නවද? ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ නිසා. ඒක ලියන්න ඕනේ. ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ නිසා. හරි. දැන් අපෙන් අහන්නේ AOC නේ. AOP නේ. AOC sorry මෙතන AOP කියලා දෙන්නේ. AOC හරි. දැන් බලන්න AOC කියන එක අපි එහෙම තියාගෙන මෙතන ADC කියලා දෙනවනේ. මම මේක මකා ගන්නකො. මෙතන ADC තියෙන තැනට AOC තියෙන තැන එහෙම තියාගෙන ADC කියලා දෙනවනේ දෙවරක්. එතකොට මම ඒක දානවා DAP කෝණය දාන APD කෝණය කියලා. වැරදි නෑ නේද? හරිද? මෙන්න මේ මෙතන ADC වෙනකොට මෙන්න මෙතනින් ගත්ත එක දාගන්න. හරිද? ඊට පස්සේ අපි තව දෙයක් දන්නව නේද? DAP APD සමානයි කියලා. DAP ABT APC කිව්වත් එකයි APD කිව්වත් එකයි. DAC දැන් DAC කියලා බලන්න මොකද? අපිට ඒක ලේසි තවත්. හරි. එතකොට මෙතන ABC වෙනවනේ එතකොට. මේක C කියලා කරගන්න. මොකද CD කියන්නේ දෙකම එකයි. මොකද අපි ගානට හැබැයි C කියන එක තමයි ඕනේ.
හරි. එතකොට බලන්න DAP APC සමාන. එතකොට මම DAP කියන තැනට APC දාගන්නවා. හරිද? එතකොට මෙතන තමයි APC එකක් තව තියෙනවා. හරි. එතකොට මෙතන ඇතුලේ නෝනේ දෙවරක් දෙකක් APC කියලා. එතකොට හතරක් APC නේ. හතරක් APC. එතකොට AOC සමානයි හතරක් APC කියන එක ආවනේ. එතකොට මේකේ කරන්න දෙන්නේ අපිට රූපයක් දිගලක් නේ අපි රූපයක් ගොඩනගා ගන්නවා. ඊට පස්සේ අපි දන්න දැනුම තියෙන්නේ අන්න ඒක පාවිච්චි කරනවා. එකම කන්නේ වෘත්ත කෝණ ආය නැත්නම් පරිධියක් මත ආපාදනය කරන කෝණේ කේන්ද්‍ර මත ආපාදනය කරන කෝණෙම අතර සම්බන්ධය ඒ ඔක්කොම බලනවානේ මේකේ. එතකොට මේ දෙවෙනි කොටසේ ගොඩක් තිබ්බේ ඔයාලට ඉගෙන ගන්න ප්‍රමේයන් පාවිච්චි කරන්නේ. එතකොට දිගට ගණන් හදා යන්න තිබෙන්නේ. ඒ අතර තව සමාන්තර ශ්‍රේණි ගානකුත් තිබ්බනේ. එතකොට සමාන්තර ශ්‍රේණි ටික අනිවාර්යයෙන්ම ඔයාලා සමීකරණ ටික මතක තියාගන්න. එහෙනම් අපි මේ පේපර් මාලාවේ මේ පේපර් ඉවර කරනවා. ඊට පස්සේ අපි තව කොටසකින් හම්බ වෙමු. එතකන් සුබ දවසක්.